සතියට ප්‍රවේශයක් ආයුබෝවන් සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට සතිමත් බව පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දෙන සතියට ප්‍රවේශයක් වැඩසටහන අදත් මෙලෙසින් බෞද්ධ ආරෝපවාහිනිය ඔස්සේ ආරම්භ කරන්නටයි අප සූදානම් වන්නේ. සුපුරුදු ලෙසින්ම අදත් මේ වැඩසටහන අප ඔබ වෙත ගෙන එන්නේ සතිපාසල පදනමේ නිර්මාතෘවර පූජනීය උඩඊරියගම ධම්මජීව ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදරිවයි. ඉතින් ඒ සිහිපත් කිරීමත් සමගින් අප දැන් සූදානම් වන්නේ සතියට ප්‍රවේශයක් වැඩසටහන මෙලෙස ඔබ හමුවේ තබන්නට. සතිපාසල පදනමෙහි ඉදිරිපත් කිරීමකි. සතියට ප්‍රවේශයක් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හිතවතුනි ඔබ සියලුම දෙනාට. අද දවසේදී සූදානම් වෙන්නේ සතියට ප්‍රවේශයක් වැඩසටහන ආරම්භ කරන්නයි. වෙනද වගේම අදත් මොහොතක් අපි සතිමත්භාවය ප්‍රගුණ කරමින්ම ආරම්භ කරමු සතියට ප්‍රවේශයක්. පාද නමස්කාර පූරක පිළිගැනීම කඩුවෙල බෝමිරිය සතිපාසල් මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේවයි. ඉතින් මොහොතක් අපි සතිමත් බව ප්‍රගුණ කරමු. හොඳයි හැම දිනකටම සතිමත් දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද දවසෙත් වැඩසටහන ආරම්භ කරන මොහොතේදී ටික වෙලාවක් ප්‍රායෝගිකව සතිමත් බව පුහුණු කරන්න කාලය යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක අපේ ප්‍රායෝගික පුහුණුව. ඒක ගොඩක් වැදගත් වෙනවා. මොකද අපි කොච්චර සතිමත් බව ගැන දැනගෙන හිටියත් කතා කරලා තිබ්බත් ඉගෙනගෙන තිබ්බත් ප්‍රායෝගික පුහුණුව සිද්ධ වෙන්නේ නැත්නම් ඒකෙන් අපිට එච්චර ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මොකද ඒක අතිරේක දැනුමක් විතරයි අපේ ජීවිතයට සම්බන්ධ වෙච්ච දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි ඒකට ආදර්ශයක් විදියට හැම දවසකම සතියට ප්‍රවේශයක් වැඩසටහන ආරම්භ කරද්දී ප්‍රායෝගිකව සතිමත් බව පුහුණු වෙන්න අපි අවස්ථාවක් පොදුවේ යොදාගත්තා. ඉතින් ඒ අවස්ථාව තමයි මේ වෙලාවෙත් අපි යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. S2 වහගන්න එකත් කරන්න ඕනේ. දැන් මේ වෙලාවේ අපි අතීතේ වෙච්ච දේවල් කල්පනා කරන්න යන්නේ නැහැ. අතීතේ කියන්නේ වෙලා ඉවර දෙයක්. ඒකෙන් අපිට වැඩක් නැහැ. අනාගතය කියන්නේ සැලසුමක් විතරයි. ඒක වෙයිද කියන්න දන්නේ නැහැ. ඒ නිසා අපි මේ වෙලාවේදී අතීතේ වෙච්ච දේවල් කල්පනා කරන්න යන්නේ නැහැ. ඊළඟට කරන්න තියෙන දේවල් මේ වෙලාවේදී හිතන්න යන්නෙත් නැහැ. වෙන කෙනෙක් ගැන වෙන තැනක් ගැන මේ වෙලාවේදී කල්පනා කරන්න යන්නෙත් නැහැ. මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා කියලා තමන් ඉඳගෙන ඉන්න කයට තමන්ගේ හිත ගන්න එකයි කරන්නේ. මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා කියලා තමන් ඉඳගෙන ඉන්න කයට තමන්ගේ හිත ගත්තාම බලන්න මේ වෙලාවේ තමන්ගේ කයට දැනෙන දේවල්, කයේ සිද්ධ වෙන දේවල් කෙරෙහි සතිමත් වෙන්න. තමන්ගේ කයට හුලං වදිනවා නම් දැනෙන සිසිලස, කයට රස්නයක් දැනෙනවා නම් ඒ බව, හුස්ම ඉහළ පහළ යන විදිය, හුස්ම ඉහළ පහළ යනකොට උදරය පිම්බෙන හැකිලෙන ආකාරය සිහියෙන් දැනගන්න. තමන් මුකුත් නොකර තමන් දිහා සතිමත්ව බලාගෙන ඉන්නකොට තමන්ට ඉබේටම දැනෙයි කයට දැනෙන දේවල්, ඒ වගේම කයේ සිද්ධ වෙන දේවල්. බාහිර දේවල් අමතක කරලා හැකිතාක් හුස්මත් එක්ක යාළු වෙලා ඉන්න උත්සාහ කරන්න. තමන්ගේ අවධානය යම් වෙලාවක වෙනස් වුණොත්, වෙනත් දෙයකට ගියොත් නැවතත් අවධානය තමන් වෙතට ගන්න.
ඔබේ හිත හුස්ම සමග හොඳින් පවතිනවා නම් හුස්ම හොඳට නිරීක්ෂණය කරන්න. හුස්මේ වෙනස්කම් අත්දකින්න පුළුවන්ද කියලා බලන්න. තමන්ගේ හිත වෙනත් අරමුණු ඔස්සේ යනවා නම් නැවතත් හිත තමන් වෙතට ගන්න. තමන්ගේ කයත් එක්ක හුස්මත් එක්ක හිත යාලු කරලා තියාගන්න උත්සාහ කරන්න. හොඳයි. ඔයගොල්ලෝ ඇස් දෙක අරින්න. අපි කෙටි වෙලාවක් යොදාගත්තේ ඉඳගෙන සතිමත් බව පුහුණු කරන්න. ඉතින් ඒක අපේ ප්‍රායෝගික පුහුණුව. ඔයගොල්ලෝ මේ සතිමත් ඉඳ ගැනීම අනිවාර්යයෙන්ම දවසට විනාඩි 30ක් 40ක්වත් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඉතින් අඩුම විනාඩි 40ක්වත් මේ විදිහට භාවනා කරනවා නම් හොඳයි කියන එක තමයි සඳහන් කරන්නේ. ඉතින් ඒක නිසා උත්සාහ කරන්න මේ ඉඳගෙන සතිමත් වෙන්න අඩුම දවසට විනාඩි 40ක කාලයක්වත් වෙන් කරගන්න. මොහොතක් අපි සතිමත් බව ප්‍රගුණ කළා. අපි අද දවසේදී සූදානම් වෙන්නේ ඔබට පැන නැගී ඇති ගැටලු වලට මෙම වැඩසටහන හරහා පිළිතුරු සපයන්නයි. ඉතින් අද දවසේදීත් අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන භාවනා උපදේශක ලෝපුරා විදර්ශනා භාවනාව පිළිබඳ ප්‍රධාන පෙළේ උපදේශකවරයෙකු ඒ වගේම සතිමත් බව ලෝපුරා පැතිරවීමේ මූල බීජේ වපුරමින් සතිපාසල පදනමේ නිර්මාතෘවර වන්දනීය පූජනීය උඩ ඊරියගම ධම්මජීව ස්වාමින්ද්‍රයන් වහන්සේ වැඩම වදාලා ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. පෙරුවන් සරණයි. කමඨහන් සුද්ධ කිරීම සිදු කරන්නටයි මෙතෙන් සිට අපි සූදානම් වන්නේ වැඩි වෙලා නොගොස්. ස්වාමින්ද්‍රයන් වහන්සේ මම මුලින්ම අපේ හිතවතුන් එවපු කමඨහන් වාර්තාවක් දිහාවට මම ඔබ වහන්සේගේ අවධානය යොමු කිරීමට කැමතියි. මෙන්න මේ විදිහටයි ඒ කමඨහන් වාර්තාවේ සඳහන් වන්නේ. මම සතියට ප්‍රවේශයක් වැඩසටහන නිසා අලුතින් සතිය පුරුදු කිරීමට යොමු වූ කෙනෙක්. මම ඉඳගෙන සතිමත් භාවනාව කිරීමට දිනකට විනාඩි 45ක පමණ කාලයක් යොදා ගන්නවා. මම භාවනාව ආරම්භ කළ කාලයේදී හිතේ විසිරෙන ස්වභාවය වැඩි බැවින් භාවනාව නවතා දැමීමටද සිටුනි. නමුත් ඔබ වහන්සේ තවත් වැඩසටහනකදී සඳහන් කළේ භාවනාවට වාඩි වීම පවා හොඳ හේතු සකස් කිරීමක් වන බැවින් භාවනාව හරියට නැතත් දිගටම සිදු කිරීම වැදගත් දෙයක් බවයි. එම ඕදනට අනුව මම දිගින් දිගටම භාවනාවේ යෙදුණෙමි. ඉන්පසු මගේ හිත හුස්ම සමග හොඳින් පවතින බවත් විටින් විට කයේ වෙනත් දැනීම් දැනගැනීමත් සිදුවිය. ස්වාමීන් වහන්සේ මට ඇති ගැටලුව වන්නේ මුලදී මට භාවනා අරමුණ වන හුස්ම හා කය ගැන දැනීම හොඳින් පැවතුණු අතර ඒ වගේම දැනීම් සහ පෙනීම් ප්‍රකටව නොදැනීමයි. මට හිතෙන්නේ මගේ භාවනාව වෙනදා මෙන්
හොඳින් සිදු නොවන බවයි. මම උත්සාහයෙන් කය ගැන දැන ගැනීමට උත්සාහ කළද කය ගැන වැටහීමක් වගේම ප්‍රකට කර ගැනීමටත් අපහසු වුණු බව තමයි මේ කමඨහන් වාර්තාවෙන් ස්වාමින් වහන්සේ සඳහන් වන්නේ. මේට උපදේශක් තමයි එතුමිය බලාපොරොත්තු වන්නේ. ඇත්තට මේ මුළු රචනෙම අපිට ලියන්න පුළුවන් නම් භාවනාව කියන වචනේ අයින් කළා සතිය පිහිටීම කියලා අපිට දැනගන්න පුළුවන් කයට සතිය පිහිටුපු වෙලාව මෙහෙමයි නැති වෙලාව මෙහෙමයි කියලා. ඉතින් යම් වෙලාවක යම් කිසි කෙනෙකුට කයෙහි සතිය පිහිටුපු වෙලාව තමයි පටන් ගන්න වෙන්නේ සතියට ප්‍රවේශයක් කියන්නේ ඒක. එහෙම ගිය කෙනාට තමයි තේරෙන්නේ ඒකේ සාපේක්ෂ වටිනාකමක් විදිහට සතිය කයෙහි පිටලා නැති වෙලාව. ඉතින් ඒක සාමාන්‍යයෙන් කමඨාන සුද්ධ වෙච්ච නැති කෙනෙක් බලන්නේ දැම්මට හිටියට වැඩිය කමඨාන සතිය අඩු වෙලා තියෙනවා කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ වෙනදට වැඩිය තීක්ෂණ භාවයක් තීව්‍ර භාවයක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා සතියේ පිහිටලා තියෙන වෙලාව දැනගත්තා වගේම නැති බව දැන ගැනීම එක ගුණයක්. මම මීට කලින් තිබුණු ඒ කමඨාන් වාර්තා වෙලාවෙදිත් මතක් කරන්න උත්සාහ කරා. මම නැවතත් ඒක කියනවා. සතිය කයෙහි පිහිටොබ්බර දැන ගැනීම ප්‍රවේශය ඊට පස්සේ ඒකේ දියුණුව තමයි සතිය කයෙහි නැති බව දැන ගැනීම. ඉතින් ඒකටත් වැඩි දියුණුවක් තමයි ඒක වාර්තා කරන්න හිතෙන එක. උගදෙනෙක් මේ වගේ දේවල් වාර්තා නොකර නිකන් ඉන්නවා ඒක පශ්චාත්තාවපයක් කියලා. මේකේ ලියලා තියෙනවා මේක පශ්චාත්තාවපයක් දෝ කියලා මේ වාර්තා කරන්න හැකියවීම පිළිබඳව පුද්ගලිකව සතුටු වෙනවා. මොකද අපි මෙතෙක් කල් කරගෙන ගිය වැඩවලින් ආපු එක පණිවිඩයක් තමයි මේ වෙච්ච දේ වෙච්ච හැටියට ලියන එක. ඒක නිසා වරින් වර මේක තීක්ෂණව පේන්න පටන් ගන්නවා වර එක ඔද්දල් වෙනවා. ආය තීක්ෂණව පේනවා ආය ඔද්දල් වෙනවා. අන්නේ විදිහට මාරු වීම හරහා තමයි මේක යන්නේ. ඉතින් ඒ හරහා යද්දී එක දිගට භාවනා කරන වැඩේට දෙයියොත් වඳිනවා බ්‍රහ්මියොත් වඳිනවා. සාර්ථක වෙනකොට ඒක කරගෙන යනවා කියන එක ඉතින් මිනිස්සු වඳින වැඩක් නේ. දැන් මෙතන තියෙන අසාර්ථක භාවයේ තියෙද්දිත් නිතිපතා වැඩේ කරගෙන යන්නේකට දිව්‍ය බ්‍රහ්මේ පවා වඳිනවා. ඉතින් ඒකයි මම කිව්වේ භාවනා කරලා ප්‍රතිඵල නැති වුණත් භාවනා කරන එක පවා විශාල පෞරුෂත්වයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ විදිහට ලියන්න මම දන්නවා පැහැදිලිව ඊට පස්සේ එක වார்த்தාවක් ලිව්වොත් ඒකෙදි ඔය මේ වார்த்தාවේ තියෙන දෝෂ තේරම මගේ ඇරිලා බොහොම ඍජු මේකටදී කෙටි සාර්ථක වார்த்தාවක් ලියයි. එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. හොඳයි. ස්වාමීන් වහන්සේ මීළඟ කමඨහන මම ඔබ වහන්සේලාගේ අනුශාසනා පරිදි සතිමත් ඉඳ ගැනීම සහ සතිමත් ඇවිදීමෙන් එදිනෙදා කටයුතුද සතිමත් කිරීමට උත්සාහ කරනවා. දිගින් දිගටම පුහුණුවේ යෙදුණු බැවින් පටන්ගත් මුල් කාලයට වඩා කරන වැඩවල සතිමත් සිටින බව වැටහෙනවා. මට ඇති ගැටලුව වන්නේ මම කළ යුත්තේ මේ ආකාරයටම නැවත නැවත සතිමත් වීම පමණක්ද? එසේ නොමැතිනම් මම මීට වඩා යමක් කළ යුතුද යන්න තමයි අපෙන් අසා තිබෙන්නේ. ඔව් ඉස්සෙල්ලා කියපු වார்த்தාවත් එක බලනකොට මේකේ සතිය පිහිටීම කියන වචනේ තමයි තේමා කරලා තියෙන්නේ. භාවනා කියන වචනේ පාවිච්චි කරලා නැහැ. ඒක මම දකිනවා සුබ ලකුණක් විදියට. ඊට පස්සේ තමන් ගැන කරලා තියෙන ගවේෂණයක් කියනවා වෙද්දට වැඩි වෙලාවක් අරමුණට මූණට දාලා ඉඳලා තියෙනවා. ඉතින් ඒකත් ඇත්තටම ලියන කෙනා සතුටින් ලියන බව පේනවා. ඉතින් ඊට පස්සේ අහනවා ඊගාට මොකද කරන්නේ? ක්‍රම දෙකක් තියෙනවා. කියන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අපිට සතිය ප්‍රමාණාත්මක වර්ධනයක් සිද්ධ වෙනවා මූණට මූණ දාලා සතිය මූණට මූණ දාලා අරමුණ තියාන ඉන්නා තාක්කල්. ඒක මෙයා දැන් පෙර නිමිත්ත පහළ වෙලා තියෙනවා. මේකට තව ගුණාත්මක වර්ධනයක් බලන්න පුළුවන්. තමන්ගේ අරමුණ අපි මේ වෙලාව උපකල්පනය කරමු ආනාපානයි කියලා. එතකොට පුළුවන් ද ආස්වාසය ප්‍රස්වාසය දෙක වෙන් කරලා දකින්න. අපි හිතමු පිම්බීම හැකිලිම කියලා. එතකොට පුළුවන් ද පිම්බීම සහ හැකිලිම වෙන් කරලා දකින්න. අපි හිතමු සක්මනේදී හිත යෙදුවේ වම දකුණට කියලා. එතකොට පුළුවන් ද වම තියෙන කොටයි දකුණ තියෙන කොටයි අතර වෙනස දකින්න. ඉතින් මගේ පුද්ගලික අත්දැකීම තමයි ඇවිදිනකොට සතිය වම දකුණේ සතිය වෙනස බලනකොට වැඩි ලේසි ආස්වාද ප්‍රසවාස දෙකේ සතිය බලන්න. ඉතින් ඒ විදිහට බැලීමට මම කියනවා ගුණාත්මක වර්ධනයක් වෙන්නේ කියලා. මේකට අපි වෙන පැත්තකින් කියනවා තමන් බලන මූල කර්මස්ථානයේ මුලිච්ච කර ගැනීම ආපాతගත කිරීම මූණට බලන දාලා තියාගන්න පුළුවන් වීම එක. දෙක ඒකට ඉබිලා බලන එක උත්සන්නව බලන එක ආසන්නව බලන එක පොඩි මෙහෙයුමක් කරන්න ඕන.
එතකොට ලැබෙන ප්‍රතිලාභය තමයි සාර්ථකත්වය තමයි පිම්බීම හැකිලිම දෙකේ වෙනස දකින්න එක. ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස දකින්න එක කොච්චරද කියනවනම් අන්තිමට ඇවිදින වෙලාවේ මේ වම දකුණ නෙවෙයි කියලා දැනගන්න පුළුවන් තත්ත්වයට එනවා. මේ දකුණ වම නෙවෙයි කියලා. අන්නේ පුංචි දේවල් අතර තියෙන වෙනසට අපි කියනවා පරිච්ඡින්න ඥානය කියලා, පිරිසිඳ දැක ගැනීම කියලා කියනවා. මේ තමයි ඥානෙ වැඩෙන්න පටන් ගන්න බීජය නැත්තම් මුල වැඩෙන හැටි. ඉතින් ඒ නිසා ප්‍රමාණාත්මක වර්ධනයක පෙර නිමිත්ත මේ ලියුමෙම තියෙනවා. නමුත් මම මේ උත්සාහයක් දෙන්න හදන්නේ, උනන්දුවක් දෙන්න හදන්නේ ගුණාත්මක වර්ධනය සඳහා අරමුණට සමීපව, උත්සන්නව, ආසන්නව බලලා හැකිතාක් assume කරුණු වාර්තා කරන්න පුරුදු වෙන්න. එතකොට තමන්ගේ ජීවිතය අමුතු පණක් එන්න පටන් ගන්නවා. හැමදේම සජීවී බවකට එන්න පටන් ගන්නවා. අපි පටන් අරගනිමු සක්මණේ සහ පරියන්කේ තියෙන ගුණාත්මක ලක්ෂණ වලින්. ඒකේ රාව ප්‍රතිරාව කිංකිණි නාදය දවස පුරාම දැනෙන්න පටන් අරගනි. ඒ ඇති ඒකට අපි යනවා ඊගාව වර්තාව. මම ඉඳගෙන භාවනා කිරීම සඳහා මුලින්ම පහසු ඉරියව්වක සමබර ලෙස හිඳගත්ෙමි. ටික වේලාවක් අවට පරිසරයේ ඇසෙන ශබ්දය කෙරෙහි සතිමත්ව ඇහුම්කන් දෙමින් සිටියෙමි. එවිට මගේ හිතට එන විවිධ කල්පනා නැතිව ගොස් අවට පරිසරයේ ඇති කුඩා කුඩා ශබ්ද පවා හොඳින් ඇසෙන්නට විය. තවද මට වැටහුණු දෙයක් නම් සමහර අවස්ථාවල කිසිදු ශබ්දයක් නොඇසෙන බවයි. නමුත් මම සතිමත්ව සිටින බව වැටහුණි. එම ශබ්ද නොමැති නිහඬ අවස්ථා මනසට විවේකයක් ලෙස දැනුනි. එසේ සතිමත්ව සිට මම මගේ කය වෙත අවධානය යොමු කළෙමි. එවිට මට වැටහුණේ ඊටම සියුම් ලෙස හුස්ම ඉහළ පහළ යන බවයි. නමුත් එය වේගවත් බවක් හෝ ප්‍රකට බවින් අඩුය. දිගටම හුස්ම දෙස බලා සිටින විට සියුම්ම හුස්ම වැටෙන බවක් දැනෙන අතර මම නිදහසේ සිටින්නාසේ හැඟුණු බවයි දක්වා තිබෙන්නේ. ඒ වගේම ස්වාමින් වහන්සේ තවත් දක්වා තිබෙනවා මට ඇති ගැටලුව වන්නේ ඇතම් අයට පවසන හුස්මේ තොරතුරු. එතුමිය සඳහන් කළ තිනවා ආශ්වාස ප්‍රශ්වාස අතර වෙනස්කම් මට නොතේරීමයි. එය මාගේ සතිමත් වීමේ වැරද්දක් දයන්න පහදා දෙන්න කියලා තමයි මේ වාර්තාවෙන් සඳහන් වන්නේ. ඔය ප්‍රශ්නෙට ඉස්සෙල්ලා ඉස්මතු කරලා දෙන්න එක කාරණාවක් තියෙනවා. සද්ද දිගේ අහගෙන ඉන්නකොට සද්ද නැහැ බව ඇහෙනවා. මගේ වචනෙන් කියනවා. ඊට පස්සේ ආස්වාද ප්‍රසවාස දිහා බලනකොට කුරුසු බව නැති වෙලා සියුම් බවටපත් වෙනවා. ඉතින් මේක දිහා මේ ලියුම ලියලා තියෙන්නේ ප්‍රසන්න මනසකින්. නමුත් භාවනා කරන හුඟ දෙනකොටම එහෙම ප්‍රසන්න මනසෙම මේක බලන්න බෑ. අහගෙන හිටපු සද්ද නැති වෙනකොට පාලුකම්, තනිකම්, ස්කාන්සා දෝෂ එනවා. ඒකට යා විශාල එක්ක සද්දයක් කරගන්නවා නැත්නම් නැගිටලා යනවා. ඒ වගේම අර හොඳට පිළිච්ච ආස්වාද ප්‍රසවාසයේ සියුම් වීගෙන යනකොට ඒක බොඳ වීමක්, ලොඳ වීමක්, වඳ වීමක් විදිහට පශ්චාත්තාප වෙන කෙනෙක් ඉන්නවා. තව කෙනෙක් පේනවා අර ගොරෝසුර තිබුණු රළු පාරක ගිහිල්ලා හොඳට කාපට් කරව පාරකට ගියා වගේ භාවනාව සුමුදු වුණා, දියුණු වුණායි කියලා. ඉතින් මේ දෙක අනුව මේ ලියන රචනයෙන් තමයි අල්ලා ගන්න පුළුවන් වෙන්නේ මේ කෙනා මොන වගේ චරිත ලක්ෂණකින් යුක්තද කියලා. මම මේකට කියන්නම් මේ ගැඹුරු වැඩි වන් දන්නේ නැහැ. මේකට මම හෙව්වා හොයනකොට මට අපේ දායිකාවක් ලියලා එව්වා සනමාන සූත්‍රය කියලා සූත්‍රයක්. ඒක සර්වචන් වහන්සේ එක දේවතාවෙක් ඇති කරපු ගනුදෙනුවක්. ඒක නිසා දේවතා සංයුත්තේ තියෙන සංයුත්තනිකායේ ඒකදී දේවතාව සර්වචන් වහන්සේට චෝදනාවක් නැත්තම් අඬාවෝගෑමක් කරනවා. යා තනියම ඉන්නකොට යාට වෙන දේ. යා කියනවා තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු සම්නිවේසේසු සනමාන බ්‍රහාරඤ්ඤං භයං සංජාතෝ විය කියලා. ස්වාමීන් වහන්සේ මම පක්ෂීන්ද නිදන මධ්‍යම රාත්‍රියේ ඉන්නකොට මට විශාල ඇතුළතින් දෝංකාරයක් වගේ සද්දයක් ඇහෙනවා. මට විශාල බයක් ඇති වුණා. මේකට අපි කියන්නේ තනිකන් දෝෂ කියලා. අපි කියන්නේ මේකට පාළු වෙනකොට අපිට දැනෙන ඇතුළතින් එන බය. දැන් මේ ගාථාවටම සරුවච්චන් වහන්සේ උත්තරයක් දෙනවා. තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු සම්නිවේසේසු සනමාන බ්‍රහාරඤ්ඤං පීති සංජාතං විය. බුදුරජාණන් වහන්සේ කියනවා පක්ෂීන්ද නිදන මැදියේ මට ඇතුලින් මොකද්ද සද්දයක් ආව, මට ලොකු සතුටක් ආවයි කියලා. මම කට්ටියකින් වෙන් වුණා, මම තනි වුණා, මම හුදෙකලා වුණායි කියලා. කෙනෙක් ඒක දකින්නේ කොන් වුණා, කොටු වුණා, පාළු වුණා, තනි වුණායි කියලා. ඉතින් මේ පළවෙනි සිද්ධි දෙකේ සද්දයක් තිබිලා සද්ද නැති වෙන තැන
ගොරෝසු ආනාපාන තිබිලා සියුම් වෙන තැන ඒ කෙනා බලන හැටි සම්පූර්ණයෙන්ම ඒ කෙනාට අයිති නැති චරිත ලක්ෂණයක්. මේක සරුවචනාංශය අපි වෙනුවෙන් පරිශන කරලා පොත්පත්වල ලියලා තියෙනවා. ඒක අපිට දැනගන්න පුළුවන් ඉන්නේ චරිතය කොහොමද භාවනාව කොතනද කියලා දැනගන්න පුළුවන් ඉන්නේ වාර්තා කිරුවොත් විතරයි. ඉතින් එතකොට යාට කියලා දෙන්න වෙනවා යම් කිසි දෙයක් තියෙනකොට තියෙන කෙලෙස් ප්‍රමාණයට වැඩිය අඩුයි ඒ දේ නැති වෙනකොට. මම නැවත කියන්නම් යමක් තියෙනකොට ඒ බව දැනගන්නකොට ඇති වෙන යම් කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා නම් ඒ දේ එතන නැති බව දැනගන්නකොට ඒ කෙලෙස් ප්‍රමාණයක් නැහැ. යම් කිසි දෙයක් ගොරෝසුට තියෙනකොට ගොරෝසුට දැනගන්නකොට තියෙනවා නම් යම් කෙලෙසයක් ඒ දේ සියුම් වෙනකොට ඒ කෙලෙසේ සියුම් වෙනවා. ඒකේ අපිට තේරෙනවා මගේ ගමන ඉස්සරහටද යන්නේ කියලා. ඕක කවදාවත් අධ්‍යාපන ආයතනයක උගන්වන්නේ නැහැ. අපි අධ්‍යාපන ක්‍රමේ පලාතකවත් ඔහොම දෙයක් නැහැ. නමුත් මේක බොහෝම ප්‍රසිද්ධව අවුරුදු 2500ක් අපේ කන් පිටිපස්සේ රාව ප්‍රතිරාවක් දෙමින් තිබිලා තියෙනවා. හැබැයි දැන් අවුරුදු 40කට ඉස්සෙල්ලා 50කට ඉස්සෙල්ලා මේක කවදාකවත් එලි දැකලා තිබිලා නැහැ. ඉතින් අපි ඉපදිච්ච යුගයේ හරීම වාසනාවන්තයි. දැන් මෙව ඇහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ ශාතිර ප්‍රවේශයක් වැඩසටහන බලන අය කරලා මේක වාර්තා කරනවා. අපිට තියෙන්නේ ඒකට අත්ලක් දෙන එකයි. ඉස්සරහට තල්ලු කරන එකයි. ඒකට අපි යංකෝ අහලා තියෙන ප්‍රශ්නේ දැන් අහලා තියෙන ප්‍රශ්න කියනවා මට දැන් ඔය මම දැන් ඉස්සෙල්ලා ප්‍රශ්නෙට කිව්වා වගේ මේ ආස්වාස් ප්‍රසවාස දෙක අතර වෙනසක් හෝ ඒ තිබිච්ච වෙනස මට තේරෙන්නේ නැහැ කියලා. මේ වෙනස තේරෙන්නේ නැති එක පේනවා ආස්වාස් ප්‍රසවාස සියුම් උනායි කියලා කියනකොට. අපි මෙහෙමයි ඒකට උත්තරේ කියන්නේ. අපි විශේෂයෙන් බුරුම ස්වාමීන් උත්තරේ දෙන්නේ මෙහෙමයි. අපි බාලාංශ පන්ති ඉගෙන ගන්න ශිෂ්‍ය පන්තියක් කියලා හිතමු. එතකොට අපේ ගුරුතුමිය ඇවිල්ලා සිංහල ක්‍රමයෙන් කියනවනම් කළු ලෑල්ලේ අයන්න, අල්මයන්න, මායන්න අම්මා කියලා ලියනවා. ලියලා පන්ති අයට කියනවා මේ ඉස්සල්ලාම තියෙන අකුර මොකද්ද? අයන්න කියලා අයන්නට අඩිකෝදුව තියෙනකොට මුළු පන්තියම අයන්න කියලා කියන්නේ. එතකොට යාට රූපෙයි සද්දෙයි ඇහිලා මතකෙ හිටිනවා. ඊගාට අකුර මොකද්ද? අල්මයන්න. ඔක්කොම අල්මයන්න කියන්නේ අන්න කියනවා. ඊට පස්සේ අකුර මායන්න. දැන් අයන්න, අල්මයන්න, මායන්න අම්මා. ඉතින් යා ගෙදර ගිහිල්ලා පාඩම් කරනකොටත් ගෙදර කාටවත් පාඩම් කරන්න දෙන්නේ නැහැ. මේ අයියෙන් කියනවා අයන්න, අල්මයන්න, මායන්න කියලා. නමුත් අපි ටික කාලයක් යනකොට අයන්න, අල්මයන්න, මායන්න කියන්න ඕනේ නෑනේ. මේක දකින්නකොටම අපිට මේ අම්මා අපේ අප්පච්චි බැඳපු මිනිස්සයා තේරෙනවනේ. එතකොට අයනු, අල්මයනු, මායනු ඕනේ නෑ. තේරෙනවා නම් අර බාලාංශ පන්ති වැඩ හැලෙනවා. ඉතින් මේක යෝගාවචරයට තේරෙන්නේ නැහැ සමහරවිට. එයා හිතන හැමදාම අයන්න, අල්මයන්න, මායන්න කියවන්න ඕනේ කියලා. ඉතින් මට මතකයි 8 පන්තියේ විතර මම ගෙදර ඉඳද්දී අපේ ගෙදර අයියලා අක්කලා ඔක්කොම පාඩම් කරන වෙලාව. ඉතින් මම කලබලකාරයනේ. ඉතින් අපේ අප්පච්චිගේ අයියා මං ගැන ඇහ ගහගෙන ඉන්නේ ලොකු අප්පච්චි. ඉතින් මම පොත දිහා බලනකොට කියන උන්ද පොඩි පුතා උඹ කියවනවා මට ඇහෙන්නේ නැහැ. මොකද උන්ද පුංචි කාලේ අකුරු කියවන්නේ හැම වෙලාවෙම සද්ද කරලා. මම දැන් පොත දිහා බලනකොට නෑ ඉතින් මං කියනවා ඉතින් මට තේරෙනවායි කියලා. අනේ අපි පුංචි කාලේ නම් ඔහොම නෑ. අපි හැමදාම අයනු, අල්මයනු, මායනු අම්මා කීක තමයි ඉගෙන ගත්තේ කියලා. දැන් නෑ. ඉතින් ඒක නිසා අයන්, අල්මයන්, මායන් කිරීමේ කෘත්‍ය සම්පාදනය වෙනවා නම් අයනු, අල්මයනු, මායනු අම්මා කියන්න ඕන කමක් නෑ. ඒක නිසා අර සියුම් වීම මම අර කියපු මුල් කොටසදී කියපු කාරණාව තේරුම් අරගෙන අතිසියුම් භාවයට යෑමට යමක් කළ යුතුද අන්නේ දේ කරන්න කියලා අපි යනවා ඊගාව කමඨාන් වාර්තාවට. එසේ ස්වාමින් වහන්සේ මම සතියට ප්‍රවේශයක් වැඩසටහන නිසා සතිමත් බව පුහුණු කිරීම ආරම්භ කළෙමි. සතිමත් ඇවිදීමත් ඉඳගෙන භාවනා කිරීමත් දිගින් දිගටම සිදු කළෙමි. මුලදී කයට අවධානය යොමු කොට ඉන්පසු ප්‍රකට වන හුස්ම සමග සතිමත් බව වැඩි වෙමි. ටිකෙන් ටික හිතේ එකග බව දියුණු විය. බොහෝ දිනවලට සිත ඉක්මනින් හුස්ම සමග එකග වී වැඩි වේලාවක් භාවනාවේ හොඳින් කිරීමට හැකියාව ලැබුණි. නමුත් ස්වාමීන් වහන්සේ සමහර දිනවල වැඩි වශයෙන් හිත විසිරීමට ලක්වුණු බව තමයි මේකේ සඳහන් වෙන්නේ. අර ස්වාමීන් වහන්සේ මට ඇති ප්‍රශ්නය වන්නේ දිගටම සිතේ එකග බව ඇති කර ගැනීමට මම කුමක් කළ යුතුද යන්නයි මෙම කම්මටහන් වර්තාවෙන් සඳහන් වන්නේ. ඒක සාමාන්‍යයෙන් භාවනා ලෝකේ ඉන්න ඕනම කෙනෙක්ගෙන් නැගින ප්‍රශ්නයක්. මොකද භාවනා කරනවා කියන්නේ හිත එකඟ කරගන්නවා කියන වචන දෙක සමානාර්ථකල තමයි අපිට සාමාන්‍ය සම්ප්‍රදාන කූලව උගන්වලා තියෙන්නේ.
ඒ නිසා අපි සතිපාසලේ භාවනා කරනවා කියන වචනේ අයින් කරනවා, හිත එකඟ කිරීමත් අයින් කරලා කියනවා සතිය පිහිටවන්නේ කියලා. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? මේකෙන් අදහස් කරන්නේ හිත එකඟ වෙලා තියෙනවාදී එකඟ වෙලා තියෙන බව දන්නවා. එකඟ වෙලා නැති වෙලාදී එකඟ වෙලා නැහැ කියලා දන්නවා. ඉතින් ඒක හරියට වෙන් කරලා කියන්න පුළුවන් නම් මේ වෙලාවේදී මගේ හිත එකඟ වුණා, මට ආස්වාද ප්‍රසආසයට හිත ගියා, මට ආස්වාද ප්‍රසආසයේ මේ ලකුණු වැටුණා. මේ වෙලාවේදී මට එකඟ වුණේ නැහැ. ආස්වාද ප්‍රසආසයට ගියේ නැහැ. ඉතින් එහෙම එකඟ වෙච්ච නැති වෙලාවේදී එකඟ වෙච්ච බව නැති කිරීම සතියට නම් ලකුණු ලැබෙන වැඩක්. සමාධියට නම් ලකුණු කැපෙන වැඩක්. එහෙම නැත්නම් හිතේ එකඟතාවයට භාවනා කරන කෙනා පශ්චාත්තාපයට කාරණාවක්. සතිය වඩන එකට කිසි පශ්චාත්තාපයක් නැහැ. එයා එකඟ වෙච්ච වෙලාවේදී එකඟ වෙච්ච බව දන්නව, නැති බව නැති වෙච්ච බව දන්නවා. ඉතින් මේකට මම සාක්ෂියක් වශයෙන් මේ අහන කෙනාට තව විශ්වාසයක් ඇති කිරීම සඳහා මතක් කරනවා මේක උනාට අදි탁ෂිරට යකඩ එපා. චිත්තානුපස්සනාවේදී සරුවචාන්සේ සඳහන් කරනවා වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තං ච පජානාති. සංකිත්තං වා චිත්තං සංකිත්තං චිත්තං ච පජානාති. මහන්නේ වික්ෂිප්ත හිත වශයෙන් දැනගන්න, සංක්ෂිප්ත හිත වශයෙන් දැනගන්න. ඉතින් මේ දෙක වාර්තා කරන්න මෙයාට බැලි වෙලා තියෙනවා. මොකද අර හිතේ එකඟතාවය සහ සමාධිය ඉස්සර කරගෙන ගිය නිසා. ඉතින් මම කරුණාකරලා ඉල්ලා හිටිනවා ඒ හිතේ එකඟතාවය සහ සමාධිය වෙනුවට සතිය ඉස්සර කරගෙන ගිහිල්ලා වෙච්ච සංගතිය වෙච්ච විදියට ලියන්න කිසිම පාඩුවක් වෙලා නැහැ. ඒත් එක්කම ස්වාමීන් වහන්සේ තවත් කමඨහන් වார்த்தාවක් දිහාවට යොමු වෙන්නට සූදානම්. මම මෙතන නිදහසේ සිටිනවා යනුවෙන් සිතා කය දෙස බැලුවෙමි. සිත කය සැහැල්ලුවෙන් හුස්ම දෙස බැලුවෙමි. හුස්ම ඉහළ පහළ යනු දුටුවෙමි. ගන්න හුස්ම සිසිලසක් ලෙසත් හෙළන හුස්ම උණුසුමක් ලෙසත් වැටහුණි. තව දුරටත් සතිමත්ව බලා සිටින විට හුස්ම නොදැනෙන මට්ටමකට පත්විය. නමුත් විටින් විට යාන්තමට හුස්ම වැටෙනා බව මට දැනිනි. තවත් ටික වෙලාවක් යනකොට දකුණු කකුලේ වේදනාවක් දැනිනි. වේදනාව අරමුණු කළෙමි. මේත් එක්කම කකුල පුරා මේ වේදනාව දිව යනු දැනුනි. එක් තැනකින් නැතිවෙන වේදනාව තවත් තැනකින් මතුවිය. ඉරියව් වෙනස් කිරීමට සිටුනද එය මා දරාගත් බව තමයි මේ කමඨහන් වාර්තාවේ සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ අදහසක් විමසන්නට කැමතියි. ඔව් අපි ඒකෙන් පටන් අරගත්තොත් ප්‍රශ්නේ අපි දන්නවා ගෑරේජ් එක නතර කරලා තියෙන වාහනයක් ඒක ක්‍රියාවත් කරලා ගෑරේජ් එකෙන් එළියට අරගෙන ගාන්සභා වාර්තිකේ ගෙනල්ලා හයිවේ එකට ගෙනාවට පස්සේ නම් ඒක ඕටෝ පයිලට්ින් උනත් දාන්න පුළුවන් ඉලෙක්ට්‍රික් කාර් එකක්. නමුත් එතෙන්ට එනකන් අපි පටලවා ගන්න නැතුව එතෙන් නිකන් ගෙනත් දාන්න එපායි. ඒක නිසා ප්ලේන් එකක් ඕටෝ පයිලට්ින් දාන්න පයිලට් එකකින් ඇහුවොත් එයා කියනවා මීටර් 100ක් ප්ලේන් එක උස්සනකම් ඕටෝ පයිලට් දාන්න දෙන්නේ නැහැ. ඒක කැප්ටන්ගේ වගකීමට යනවා. වාහනයක් වුණත් හයිවේ එකට දැම්මට පස්සේ නම් යන්න අරින්න පුළුවන්. ඉතින් ඒ නිසා මුල් ටික ඇත්තටම කළ යුත්තක් තියෙනවා. මුල් ටිකේදී හික්මීමක් තියෙනවා. ඒ හික්මීම සාර්ථක නම් ඉක්මනටම පුළුවන් ඒකට යන්න ඇරලා බලන්න. ඒ ටික අසාර්ථක වුණොත් හැම වෙලාවෙම ඩ්‍රයිවර්ට සිද්ධ වෙනවා, පයිලට්ට සිද්ධ වෙනවා එක හසුරුවන්නේ. ඒ නිසා අපි හරි ආසයි භාවනා කරනවා කියලා කරන්න දෙයක් නැහැ. යන්න ඇරලා බලන්න එකයි කරන්න තියෙන්නේ. නමුත් මතක තියාගන්න එතෙන්ද එන්න ඒ පූර්ව සකස් කිරීම ටික අත්‍යවශ්‍යයි. ඒ නිසා නිජපතා භාවනා කරන කෙනාට හැමදාම සුපුරුදු තැන භාවනා කරන එකනට මේ මට්ටමට එන්න ඉක්මනට පුළුවන්. කෝල ගති කෝඩු ගති තියාන ආධුනිකයට එන්න අමාරුයි. ඒ නිසා අපි මේවා සාමාන්‍යයෙන් ආධුනිකයට කියන්නේ නැහැ. කිව්වොත් භාවනා කරලා මෙහෙම තැනකට ආවයි කියලා බව හොඳයි. ඒකට මෙතෙක් කල් කරපු දැනමිතිකම් එහෙම කරගෙන යන්න. හැබැයි මේක බලාපොරොත්තු වෙන්න එපා. බලා වුණොත් වාසිර ගන්න කියලා මේක ඇත්තක් තමයි. හැබැයි ඇත්ත වෙන්නේ සාර්ථක භාවනා යෝගයකට විතරයි. ආධුනිකයෙකුට මේක බලංගු නැති වෙන්න ඉඩ තියෙනවා. පළවෙනියෙන්ම කියලා තියෙන වාක්‍ය මම එක තැනක පහසුවෙන් හිටියයි කියලා අපි හිතියට දන්නේ නැත්නම් අපි කියනවා ආසතිමත් කියලා. ඉන්න වෙලාවේදී එක තැන ඉන්නකොට පහසුවක් දැනුණා නම් අපි කියනවා සතිමත් කියලා. ඒ නිසා අපි හුඟක් වෙලාවට ඉන්නේ පහසුවෙන් අපි ඒ බව දන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් පූසිද්ධියා බලන්න. පූසා ඉන්නේ ඉතාමත්ම පහසුවෙන්. කොයි ආසනේ හිටියත් කොයි ඉරවට උට සතිය නැහැ. ඒ වගේම තමයි අපි එදිනදා දවස්වල ගොඩක් වෙලාවට පහසුවෙන් ඉන්න ඒ බව දන්නේ නැහැ. ඒ මොකද හේතුව අපි ඒක සතියට යට කරලා නැහැ.
ඉතින් ඒකදී සරුවච්චන් වහන්සේ කියන්නේ ඒකේ ආනිසංස අපිට නැහැ. මොකද අපි දන්නේ නැති නිසා. නිසා දැනුවත්කමයි මේක වැදගත්කම. ඒක තැනක ඉන්න එක නෙවෙයි. ඒ බව දැනගන්න ඕනේ කියන්න පුළුවන්. දෙක තමයි ඒ ආනාපානිය ගැන කතා කරලා ආනාපානිය සියුම් වෙනකොට එක වාක්‍යයක තියෙනවා ආනාපානිය නැහැ කියලා ඊගාව වාක්‍යයේ තියෙනවා ආනාපානිය ආයෙ තියෙනවා කියලා. ඉතින් මෙතන තියෙනවා පුංචි සුද්ධ කළ යුතු කමටහනක්. ඒ මොකද්ද? මේ මට්ටමකට ආවට පස්සේ තියෙනවයි කියලා බැලුවොත් තියෙනව නැහැ කියලා බැලුවොත් නැහැ. එතකොට ඒක සංකල්පයක්ද යථාර්ථයක්ද කියන එක අතර දෝලනයක් තියෙනවා. concept එකක්ද reality එකක්ද කියලා. මම මට ආනපානෙ නැතිලාද කියලා බැලුවොත් තියෙනවා. එහෙම නැත්නම් ආනපානෙ නැහැ කියලා එකට හුරු වුණොත් වෙනව ඇති අපි දන්නේ නැහැ. ඉතින් එතෙන්ට යනකොට අපේ තාක්ෂණික වචනෙන් කියන්නේ ආනාපාන රූපය රූප සංඥාවක් බවට පත් වෙනවා. රූප සංඥාවක් බවට පත් වෙනකොට බැලුවොත් තියෙනවා බැලුවේ නැත්තම් නැහැ. එතකොට හිත ප්‍රධාන වෙනවා ඊට පස්සේ තියෙනවා කියලා බැලුවොත් තියෙනවා නැහැ කියලා බැලුවොත් නැහැ. ඒකට අපි කියනවා කබර ගෝයා තල ගෝයා කරගන්නවා කණ්ඩෝනවට කියලා. ඒ වගේ ඒ තැන මගේ මනස සම්බන්ධව මටම දැනගන්න ඒක ඉතාමත්ම ගැඹුරු තැනක්. මගේ ජීවිතේ මට මේක දැනගන්න පුළුවන් වුණේ අපේ අපවත් වෙච්ච කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ The Concept and Reality කියන විශාල ග්‍රන්ථය කියවලා. ඉතින් මම සතුටු වෙනවා ඇත්තටම මේ ශාංශේ අවසාන කාලේ අපවත් වෙන්න කිට්ටුවේ ඉඳදී මේක යථාර්ථය සහ සංකල්ප කියලා සමන් වහන්සේගම පරිවර්තනය එලි දැක්වුවා. මම දන්නවා ඒක ටිකක් ගැඹුරුයි කියලා. නමුත් ගැඹුරු වලට ගිහිල්ලා තියෙනවනේ. ප්‍රායෝගිකව එතෙන්ද ගිහිල්ලා. දැන් මෙන්න මේ වගේ හිත දෝලණයකට යනකොට මේක බැලුවොත් තියෙනව නැත්තම් නැහැ. ඒක හරියට කැඩෙන දීගේ හේවණල්ලත් ඇදලා පේනවා වගේ වැඩක්. මෙන්න මේ වෙලාවට වේදනාව ඉන්න බලනවා හිතට, සද්ද ඉන්න බලනවා හිතට, හිතවිලි ඉන්න බලනවා හිතට. මොකද හිත තියෙන දෙතෑවර අවස්ථාවක. ඉතින් ඒ නිසා ඒ වෙලාවේදී වටින් පිටින් මොන හරි කරදර එන්න පුළුවන් කියලා ලෑස්ති වෙලා ගියොත් තේරෙනවා මූල කර්මස්ථානයේ සියුම් වෙන්න ඇතුළතින් කර්මස්ථානයේ පිළිබඳවත් ප්‍රශ්නයක් ඇති වෙනවා. මේක සංකල්පයක්ද මේක යථාර්ථයක්ද කියලා. එතකොට බාහිරේ තියෙන අර වේදනා හිතවිලි සද්ද වගේ බාහිර අරමුණු ඇතුළට කඩාවනින්නත් හදනවා. මෙන්න මෙතනදී හිත ආරස්සා කරගන්න නම් එකයි ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ ඔකට ලෑස්තිලා යන්න. ඔය තඩමාරු වෙලාවේදී ලෑස්තිලා ගිය කෙනා දන්නවා මේ නටාගෙන එන්න හදන්නේ මේ අහවල් දේ තමයි. ඉතින් ඒ නිසා අරමුණ සියුම් වීම බාහිර අරමුණු හිත ඇතුළට පැමිණීමේ පූර්ව ලක්ෂණයක්. දැනගෙන ගිය කෙනා දෙකම හරියට පාණ්ඩට නතු කරගන්න බැරි එක්කනට කියනවා අනීමට භාවනා කරන්න බෑ මේ හිතවිලි ආවනේ සද්ද ආවනේ වේදනාවනේ කියලා. මොකද එයාට දන්නේ හිතවිලි වේදනා සද්ද එනකොට තමන් භාවනා කරගෙන ඉන්නේ අරමුණ සියුම් තත්ත්වයටපත් වෙන බව එයා නිරීක්ෂණය කරලා නැහැ. ඉතින් දැන් මේකෙන් මම හතරවෙනි පොයින්ට් එකක් හදනවා. මේ තුන කිව්වට පස්සේ තමන් බලාගෙන ඉන්න අරමුණ ගොරෝසු භාවයෙන් සියුම් භාවයෙන් අතිසියුම් භාවයටපත් වීම තමයි අපි මේ ත්‍රිපිටකයේ දක්වන අනිත්‍ය කියලා කියන්නේ. ඉතින් අපි භාවනා කරන්නේ අනිත්‍යයට පිටුපාලා. මේක වෙනස් වෙන්න බෑ. මේක පුංචි වෙන්න බෑ. නොදෙනී යන්න බෑ කියලා. ඉතින් ඒක ඇත්තටම සුත්තමේ ඥානේ අඩු අයට හරි අමාරුයි කියලා දෙන්න. සමහරු නම් මේක කිව්වට පස්සේ ඉක්මනට තේරුම් ගන්නවා. එතනදී මම දැක්ක සතිපාසලේ අත්දැකීම් මේක පොඩි ළමයාට තේරුම් ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. තේරුම් ගන්න බැරි බෞද්ධයාට විතරයි. මොකද බෞද්ධයා හිත තත්ත්වගත කරගෙන තියෙන්නේ. එයා බොහෝ විට මගේ චෝදනාවක් කියනවනම් නිත්‍ය සංඥාවේ භාවනා කරනවා. ඉතින් මේකෙදි තව ඇතුළට ගෙනියන්න පුළුවන් සාකච්ඡාව මම හිතනවා උඟක් ගැඹුරට යන්න අවශ්‍ය නැහැ කියලා. ඒ නිසා පටන් ගන්නකොටම ගොරෝසු එක සියුම් වෙන්න පුළුවන්, සියුම් එක අතිසියුම් වෙන්න පුළුවන්. ඒකට පිට අරමුණු එන්න පුළුවන් කියලා ලෑස්තිලා ගියොත් මේක ඇත්තට කරදරයක් නෙවෙයි. මේක සූදානම් ශරීරයට කරදරයක් නෙවෙයි. දන්නේ නැතුව ගියොත් එයා චෝදනා හතරක් කරනවා. බලන්නකො ගොරෝසුර තිබුණ එක බලා ගන්න බැරි තරමට සියුම් වුණා. සියුම් එක අතිසියුම් වෙලා ගියා. තියනවද බැලුවොත් තියෙනව නැත්තම් නැහැ. මේක හීනියක්ද දන්නේ. එතකොට ඕම් බලන්නකො සද්දාවනේ, ඕම් බලන්නකො වේදනාවනේ, ඕම් බලන්නකො හිතිලාවයි කියලා චෝදනා පත්‍රයක් හදාගන්න. ඉතින් ඒව එක එක සුද්ධ කරගෙන තමයි අපි ඉදිරියට යන්නේ. ඉතින් ඒකයි මම කිව්වේ පළවෙනි වැඩසටහනේදීත් මේ සාකච්ඡාව ඉතා වැදගත්. මේ සාකච්ඡාව සඳහා මේ නිර්වුල් වාර්තාකරණය හැමෝගෙම බලාපොරොත්තු වෙන්න බැරි තරම් දුර්ලභයි. නමුත් පසුගිය අවුරුදු 40 30 මගේ අත්දැකීම හැටියට
වෙනදාට වඩා ඒ sannivedana ශක්තිය දැන් වැඩි වෙමින් පවතිනවා. ඒකේ විශීඝ්‍ර වර්ධනයක් මම දකිනවා පොඩි ළමයින්ගේ. ඒ නිසා අපිට ඉස්සරහට පොඩි උන්ගෙන් කමඨාන් සුද්ධ කරගන්න වෙයි. ඒ තරම් පොඩි අයගේ අර නිර්වුල් දැක්ම සහ නිර්වුල් වාර්තාකරණය තියෙනවා. මම හිතනවා මේ සම්බන්ධයෙන් කතා කරා ඇති කියලා. ස්වාමීන් වහන්සේ මීළඟ කමඨහන් වார்த்தාව මාගේ සිතෙහි ස්වභාවය පිළිබඳව හොඳින් සතිපත් උනේමි. මා උදෑසන අවදි වන විට සිතෙහි ස්වභාවයත් රාත්‍රී නිින්දට යන විට සිතෙහි පවතින ස්වභාවයත් නිරීක්ෂණය කළෙමි. එවිට මා දුටුවේ රාත්‍රී නිින්දට යන විට සිත බොහෝ සිතුවිලි වලින් පිරෙන බවයි. එනම් දවසේ සිදුවීමුත් රූපවාහිනියේ එදින නැරඹූ විවිධ සිදුවීමුත් පසුදින කල යුතු වැඩ කටයුතු පිළිබඳ රූපමය සිතුවිල්ලකි. නමුත් උදෑසන අවදි වන සිත ඊට බොහෝ සෙයින් වෙනස් ආකාරයකින් පවතී. එහිදී සිත බොහෝ සිතුවිලි වලින් නොපවතී. එහිදී සිතුවිලි රාත්‍රී නිින්දට යන විටදී වඩා බොහෝ සෙයින් පැහැදිලිය. මා එයින් සිටුවේ භාවනා කිරීමටද සුදුසුම වේලාව උදෑසන බවයි. සුදු කොළයකට බොහෝ පාට ඉසිරී අපැහැදිලිව පෙනෙන්නාක් මෙන් රාත්‍රී නිින්ද යන විට පවතී. උදරය පිම්බීම හැකිලිම දෙස හොඳින් නිින්ද යනතුරු නිරීක්ෂණය කළෙමි. එවිට සිතෙහි පවතින රූපමය සිතුවිලි වහා යටපත් වේ. මෙයින් මාහට මේ සිත මාගේ නොවන බව හොඳින් පැහැදිලි වන බවයි මෙම කමඨහන් වාර්තාවෙන් සඳහන් වන්නේ. මා කළ කී දේ නිවැරදිදයි පහදා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වෙනුවට මම මේක ටිකක් විග්‍රහ කරන්න කැමතියි. අපේ ජීවිතේ පටන් ගන්න කාලේ ඉඳලා අපි හිතමු අවුරුදු 100ක් ඉන්නයි කියලා. ඒ කාලේදී පුංචි කාලේ හරියම නිරවුල්. ඒක පිළිබඳව කවුරුවක්වත් ප්‍රශ්න කරන්න ඕනේ නැහැ. අපි මන්ද දශකය, ක්‍රීඩා දශකය, වර්ණ දශකය, බල දශකය, ඥාන දශකය ආදි වශයෙන් මේ 50 ඇතුළත තුල පුදුමාකාර සංකර භාවයක් අපේ හිතට ඇතුල් වෙලා තියෙනවා. ඉතින් මේකට සමහරව ශිෂ්ටාචාරය කියලා කියනවා. තව සමහරව අධ්‍යාපනය කියලා. මොන જાතිය කිව්වත් එන්නේ අවුල් කිරීම තමයි වෙන්නේ. ඉතින් ඒක ගැන සඳහන් කරන සරුවච්චන්හන්සේ එක තැනක මතක් කරනවා අවුරුදු 6ට අඩු දරුවගේ හිත රහත් හිතක් තමයි තියෙන්නේ. කෙලස් නැහැ. නමුත් එයාට කිසි ආනිසංශයක් නැහැ. මොකද එයා දන්නේ නැහැ කෙලස් නැති බව. නමුත් 50 වෙලා උත්තරම කෙලස් වලින් ඇවිදලා හරි නිදා ගන්න වෙලාව වගේ තැවිසිච්ච වෙලාවක භාවනාවකින් ඒ කෙලස් අඩු කරා නම් එයාට සාපේක්ෂව හොඳට තේරෙනවා භාවනා නිසා මේ ඇතිවෙච්ච කෙලස් නැති උනායි කියලා. ඒකේ ආනිසංශයට තියෙනවා. මොකද එයා උපයාගත්ත දෙයක් නෙතන තියෙන්නේ. ඉතින් ඒක නිසා එසේ නමුත් සරුවචනන්සේ සඳහන් කරනවා ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිබියේදී භද්‍ර යවුණේදී භාවනා කරුවොත් ආනිසංශ වැඩි කියලා. ඒක තමයි අන්තිමට මෙයා සඳහන් කරලා තියෙන්නේ. ඒක එක පැත්තක්. මම මේ අභිධර්ම උගන්වන්න හදනව නෙවෙයි. චිත්ත වීතියක් ගත්තොත් අපි රූපයක් දකින්නකොටම අවදිමත් වුණොත් සතිමත් වුණොත් ඒකේ උපදින තියෙන කෙලෙස් ප්‍රමාණය අඩුයි. ඒක දැකලා මම රූපයක් දකින්න බව දන්නේ නැතුව කටත් අරගෙන ඒක දිහා බලාගෙන හිටියොත් එnde රූපේ මතින් සංකරතා මතුවෙලා ප්‍රපංච ගොඩනගල විශාල කෙලෙස් ප්‍රමාණයක් අපි හදා ගන්නවා. හිත දැකීම දකින්නකොටම දැනගත්ත කෙනාට ලාභයක් තියෙනවා. අපි ඒකට කියනවා නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවේ කැඩුවොත් කෙලෙස් අඩුයි. ඒක තමයි අපි අප්‍රමාදී කියන වචනේ බුදුරජාණන් වහන්සේ මුළු ශාසනෙම පිටු කරලා පෙන්නන්නේ. මොකක් හරි හට ගන්නකොටම ඒක පිළිබඳ සතිමත් වෙනවා නම් අපි කියනවා අප්‍රමාදයි කියලා. හටගෙන පහුවෙලා දැනගත් ප්‍රමාදයි. එතකොට අර කෙලෙස් ප්‍රමාණය Java කැවිලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි පටන් ගන්නකොට නම් අපි උර හැන්දෑවේ හිතෙන් තමයි පටන් අරගන්නේ. නමුත් කරගෙන ඉස්සරහට එනකොට අපිට තේරෙනවා අර උදේ තිබිච්ච නැවුම් ගතිය වෙන් කොට දැනගැනීමේ ගතිය සතියෙන් වඩන්න උදේ ගතිය වැඩි වෙනවා වගේ. නිකන් හිතේ තිබුණ නිකලේශී ගතිය වැඩි වෙනවා. ඒක තමයි ජීවිතේ තිරියම් වෙනවයි කියලා කියන්නේ. මේ තිරියම් ගතිය වැඩි වෙන්න වෙන්නේ මොකද්ද? ඕනම දෙයක් වෙනකොට එතකොටම සතිය පිහිටවෙව්වොත් ඒකේ කරදර අඩුයි. දැන් ඔය කොරෝනා කියන විෂ බීජය ගන්නකො ඒක මේ ලිපිඩ් ආවරණයක් තියෙන නිසා ඒක සාමාන්‍යයෙන් වතුරට හොදලා යන්නේ නැහැ. ඒ නිසා ඒක සබන් වතුරෙන් හොදන්න ඕනේ. ඉතින් අපේ ඇඟට අපේ වාජනයක අපේ හැන්දේ ගෑරපුවේ මේ කොරෝනා වෛරසය ගෑවුනාට අපි මේක දැන හෝන දැන අත් දෙක හොදලා පාවිච්චි කරුවොත් මේක ආසාදනය වෙන්නේ නැහැ. එච්චර විස බීජ තියෙනවා.
හැබැයි ඒක ගෑවිච්ච ගමන් හේදුවොත් හරි. පහුවෙලා ගිහලා මේක ඇතුළට ගියොත් නහය ඇතුළට හරි, කට ඇතුළට හරි ශ්ලේෂ්මල දෙයකට ඊට පස්සේ ආය අදින්න බෑ. ඉතින් ඒක නිසා ඒ ලෙඩක වුණත්, කෙලෙසක වුණත්, දැකීමක වුණත් පටන් ගන්නකොටම සතිමත් වීමේ එක සංදර්ශනයක් තමයි මේ පෙන්වන්නේ. හැන්ද වෙනකොට හිත කෙලෙසෙනවා. උදේ පාන්දර ආයෙසරයක් අලුත් වෙනවා. ඉතින් අපි කෝකටද කැමති කියලා බලන්න. ඒ වගේ මේ දවස පුරා මේ කෙලෙස් වැඩි වීමට අපි කොච්චර උදව් කරනවද කියලා බලන්න. සමාජගත වෙලා මේ අපි ගණයා කෙරේ කුලයා කෙරේ බැඳීගෙන ටෙලිවිෂන් බල පත්‍ර මේ කරන වැඩවලින් වෙනදී. ඉතින් එහෙව්වේ අපි සතියට ප්‍රවේශයක් කියන රූපවාහිනී වැඩසටහන අගේ කරනවද නැද්ද? මේක ටෙලිවිෂන් මේක වෙනස් එකක්. මේ ටෙලිවිෂන් එක වෙනස් එකක්. මේකෙන් අපි කරන්න හදන්නේ මේ කෙලසීමේ ක්‍රියාවලිය අංග වශයෙන් පෙන්නලා රචනයේ තියෙන විදිහට පුළුවන් තරම් මේක හට ගන්න තැනටම මුලට අදින්න කියනවා. මේ මුලට ඇදීමේ කෘත්‍යයට බුදුජානනාංශي පාවිච්චි කරපු වචනේ තමයි යෝනිසෝ මනසිකාරය. ඕනම දෙයක් පහු වෙනකොට කොහොම වෙනවා. ඔය අපි එක වතාවක් කියවපු අර දූගි රචනයක එයා ලියනවා එක දවසක එයා උදේ නැගිටපු වෙලාව ඉඳලා හැන්ද වෙනකන් කුරුළු සද්දට අහුම්කම් දෙනවා. එයා කියන උදේ පාන්දර කුරුළු හරීම සරලව සුන්දරව ගත කරනවා. දවල් එන්න ආහාර හේවීම සඳහා ඒගොල්ලෝ විශාල සටන් කරන සද්ද නිකුත් කරන්න පටන් ගන්නවා. දවස අන්තිම වෙනකොට කුතුහල දනවන, බය දනවන තිගැස්සුම් තැනකින් තමයි අන්ධකාරයට යන්නේ. මේ සතිමත් දරුවෙක් කුරුළු සද්දේදී අහන හැටි. ඉතින් ඒ වගේ අපිට පරිසරයෙන් ලැබෙන දේවල් සහ අපි පරිසරයෙන් නිකුත් කරන දේවල් මේ ඇසුරත් එක්ක වැඩිම තමයි අසතිමත් එක්කනාගේ සිද්ධ වෙන්නේ. සතිමත් එක්කනා ඒක දැනගෙන යන නිසා එයා අර නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවේ කඩා ගන්නවා. ඉතින් මේක ලබන ආත්මෙට දාන්න නැතුව මේ ආත්මෙටම ගන්න. හැන්ද වෙනකන් ඉන්නේ නැතුව උදේම සතිය පිහිටවන්න. ඇහිීමක් දැකීමක් සිදු වෙන හැම වෙලාවෙම ඒක ටිකක් බරපතල අභියෝගයක්. පුළුවන් තරම් සතිමත් වෙන්න. ඒ වගේම අපිට බැරි වුණාට අපේ දරුවන්ට පුංචි කාලෙම සතු ගන්න. එතකොට ඒ දරුවෝ ඒ අර නිකලස් මනසින් වැඩ අර ගන්න. ඉතින් ඒක අපේ සතිපාසලේ ප්‍රධානම තේමාවක් තමයි මේ පුංචිම වයසේ මේ දරුවන්ට මේක උගන්වන එක. ඒක හරියට උදේවරුව වගේ තමයි මේ රචනෙ. වයසට ගිය කට්ටිය හැන්දවරුවේ තමයි ඉන්නේ. මේ කොයි වෙලාවෙත් අවුලක ඉන්නේ. හැබැයි මම ඒත් කියනවා ප්‍රමාණය ඕගොල්ලොත් කරන්න දරුවන්ටත් උදව් කරන්න කරලා පොඩි දරුවා දක්වා ගෙනියන්න නැත්නම් මම නිකන් විහිළුවටත් එක්ක කියනවා ඕගොල්ලොන්ට බෑයි කියලා හිතෙනවනම් මේ ආත්මේ කරන්න කරුණා කරලා මැරිලා ලබන ආත්මේ ඉක්මනට සතිපාසලට එන්න කියලා මම නතර වෙනවා. ස්වාමීන් වහන්සේ ඒත් එක්කම කෙටි ප්‍රශ්න කිහිපයක් අපිට යොමු කරලා තිබෙනවා. ඔබ වහන්සේගේ අවධානයට මම යොමු කරන්නට සූදානම්. මේ වැඩසටහන ඉතාමත්ම කැමැති බව තමයි එතුමිය සඳහන් කරලා තිබෙන්නේ. ඒ වගේම සතිමත් නිදා ගැනීමට උත්සාහ කළ බවත් මේක සඳහන් කරලා තිනවා. වැඩිහිටියන්ට සතිපාසලට එන්න පුළුවන් ප්‍රශ්නය තමයි එතුමිය නගන්නේ. ගුරුවරුන්ට පුහුණු වෙන්න පුළුවන් නම් නිවාඩු කාලයේ ආශ්‍රිතව හෝ ගොඩක් වටින බවත් එතුමිය සඳහන් කරන අවස්ථාවක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් සිදු කළා තිබෙනවා. අපි කියනවා දැන්ටත් ඔය කියන එක ඉන්නේ සතිපාසලේ තමයි. වතුරේ ඉන්න මාළුවා දන්නේ නැනේ වතුරේ ඉන්න බව. ඌ යන්න ඕන හයිඩ්‍රොලොජිස්ට් කෙනෙක් ගාවට. මේ වතුර කියන්නේ මොකද්ද? වතුරේ ඉන්නවා කියන්නේ මොකක්ද? අපි සතියේ ඉන්නේ. අපි දන්නේ නැහැ. අපි මේ කරන්න හදන්නේ ඒක පිටවෙන්ද දැනුවත් භාවය වැඩි කරන්න හදනවා මිසක් මාළුවාට වතුර උගන්නන්න යන්නේ නැහැ. මොකද මාළුවා වතුරේ හිටියට ඌ දන්නේ නැහැ. අපේ ඇහැට කවදාකවත් ඇහැ පේන්නේ නැහැ. අනිත් ඕනෙම දෙයක් පෙන්වන්නට ඒ නිසා සතිය ඉන්න අයත් තාම අහනවා කොහොමද මේ මගුල නැකත කවද්ද හදන්නේ පාරට වාවඩේලන්නද වටතිරා දින්නද වියම් බඳින්නද කියලා අහනවා. දැන්නම සතිය ඉන්නේ කියලා හිතා ගන්න අපි යනවා ඊගා ප්‍රශ්න. මීළඟ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ සතියෙන් වර්තමානයේ ජීවත් වෙන්නට කියා දෙනවා. නමුත් අපි අනාගතයේ කරන්නට අවශ්‍ය දේ නිර්මාණය කළ යුතුයි නේද? ඔව් ඒක ඔය ප්‍රශ්නේ ඇත්තටම අහනකොට මට ඉස්සර කේන්ති යනවා. ඒ කියන්නේ මට ප්‍රශ්න විසඳන්න බැරි නිසාද මන් දන්නේ නැහැ. නමුත් ඔය සතිපාසල ප්‍රවේශයක් කියන වැඩසටහනකම හෝ ගුවන්විදුලි වැඩසටහනක මම නම වශයෙන් කියනවා කඳපොළ ආරච්චි මහත්තයාගේ ඔය ප්‍රශ්නේ ඇහුවා. ඇහුවට පස්සේ මහත්තයා කියනවා අපි අනාගතේ නිර්මාණය කරනකොට වියවුල් මනසකින් නිර්මාණය කෙරුවොත් අනිවාර්යයෙන් පරදිනවා. අනාගත සැලසුම් කරන මනස සතිමත් නම්, නිර්වුල් නම් අනිවාර්යයෙන්ම කරන දේ හරියනවා.
ඒ නිසා අනාගතයේ කරන්න ඉස්සෙල්ලා ඒ කරන මනස සතිමත්ද වර්තමානයේ හොඳට පట్టල වෙලාද තියෙනවා කියන බලන එකට කවුරුත් කියනකම් ඉන්න එපා. ඒක කරන්න ඕනේ නම් සතියෙන් කරන්න. ඕනනම් වර්තමානයේ ඉන්න බව දැනගෙන වර්තමානයේ කරන්න. හැබැයි මගේ ජීවිත ආදර්ශය තමයි සතියෙන් ඉන්නවනම් අනාගත සල්සුමක් අවශ්‍ය නැත. තමන් කරා තමන් ඉල්ලන හැමදේම එන්න පටන් ගන්නවා. තමන් බලාපොරොත්තු වෙන ජයග්‍රහණ හොයාගෙන තමන් ළඟට එනවා. ඒකට මට අවුරුදු 30ක් 40ක් ගිය නිසා මම මේ වගේ කෙනෙක්ගේ ප්‍රශ්නකට අවසර දෙනවා. ඒක නිසා අනාගතයේ සැලසුම් කරන්න හොඳට පිහිටි සතියකින් හොඳ පිරිසිදු මනසකින් එතකොට මට සාතිකයක් දෙන්න පුළුවන්. ඒකාන්තයෙන්ම ඒ සැලසුම් සාර්ථක වෙන්න තියෙන ඉඩ වැඩි. එතකම සමිනාස් අපි මතක් කරන්නට කැමති කඩුවෙල බෝමිරිය සතිපාසල් මධ්‍යස්ථානය ඉතාමත්ම සුන්දර පරිසරයකින් ලැබි මධ්‍යස්ථානයක්. ඔබටත් පුළුවන් සතිමත් බව වඩන්නට මේ කඩුවෙල බෝමිරිය සතිපාසල් මධ්‍යස්ථානයට පැමිණෙන්න කියලා අපි මේ මොහොතේදී සිහිපත් කරනවා. අවසාන වශයෙන් ස්වාමින් වහන්සේ මම තවත් එක් කමඨහන් වාර්තාවක් උපුටා ගන්නට සූදානම්. 74 හැවිරිදි මවක් තමයි අපිට මේ කමඨහන් වාර්තාව එවා තිබෙන්නේ. සක්මන් භාවනාවේ යෙදී පරයන්කයට ගිය විට හුස්ම නොදැනෙන බවක් දැනේ. හිත ඉක්මනින් සමාධි වෙයි. හිත සමාධි වන විට ආලෝක සංඥා පැමිණ නිල් තිරයක් මෙන් මා ඉදිරියේ දැర్శණය වෙයි. එය හැම දිනකම සිදුවන දෙයකි. නමුත් එක දිනයක ඒ නිල් තිරය තද කළු පැහැයෙන් දිස්විය. මොහොතක් එතුලින් සුදු පැහැති ආලෝක පොකුරක් උඩට මතුවී අවුත් ඒ තුලම ගිලී ගියේය. කුමක් සිදු වුනිදැයි මට නොහැඟේ. මම දිගටම භාවනාවේ යෙදුණෙමි. හුස්ම දැන් හොඳින් මවෙත ගන්නවා දැනුනි. මේ විදිහට තමයි එතුමියගේ මේ වර්ණ සංකලනයක් පිළිබඳව තමයි ස්වාමින් වහන්සේ මෙම කමඨහන් වාර්තාවෙන් එතුමිය මතු කරන්නට උත්සාහවන්ත වෙන්නේ. එතුමිය සඳහන් කරන්නේ මෙම සිදුවීම භාවනාවේ දියුණුවක් ඇතිවීමක්ද? එහෙමත් නැත්නම් තවදුරටත් හිත දියුණු කර ගැනීමට අවශ්‍යද? මේ සඳහා උපදෙසක් තමයි එතුමිය අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒකට මේ විදිහේ උත්තරයක් තමයි මම හිතනවා වඩා සාධාරණ වෙන්නේ කියලා. මේ මූල කර්මස්ථානය ගැන මොකක්වත්ම ලියලා නැහැ. ඒකට බාධා කරපු වර්ණ රූපය ගැන පුදුමාකාර විස්තරයක් දීලා තියෙනවා. ඉතින් එතකොට අපි මේ මොනවද අගය කරන්නේ? පිටින් ආපු වර්ණේනේ අගය කරන්නේ. අර මං සතියේ මෙච්චර වෙලා මේ අරමුණේ හිටියා, මේකයි අරමුණ, මේක මෙහෙමයි, මේක මෙහෙමයි කියලා ඒ විස්තර වලට 80%ක් විතර කාලේ යොදවනවා නම් ඕක ඇති ප්‍රශ්නයක් නැහැ. ආලෝකයක් එන්න පුළුවන්. ඒක අපි කෙටියෙන් සඳහන් කරනවා. දැන් මේ යන ගමන පැත්තක තියලා ආගන්තුක ගමනකට හැරිලා ඒක ගැන සවිස්තර විස්තර ලියනවායි කියලා කියන්නේ අර බාධා කරපු එක්කනාගේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන බල ප්‍රපංච කරනවා. මේක නරකක් නෙවෙයි. නමුත් මම කියනවා මූල කර්මස්ථානයේ මුදුන්පත් වෙච්ච තැනින් පටන් ගන්න. ඒක ලියලා අන්තිමටම මේ ටික ලිව්වනම් මම දන්නවා මේ බත් බෙදලා ව්‍යංජන බෙදලා කණ්ඩ කිව්වොත් කණ්ඩ පුළුවන්. ව්‍යංජන විතරක් බෙදලා කිව්වොත් එimhe කාපන් කියලා මොනව කන්නේ? ඒක තමයි දෙන්න හදන්නේ. ඒ නිසා මම කියනවා කරුණාකරලා බට්ටියක් බෙදන්න අපා. මේකනේ අපේ ප්‍රධාන ආහාරය. ඊට පස්සේ ව්‍යංජන බෙදන්න. ඊට පස්සේ කණ්ඩ කියන්නේ. ඉතින් මේකෙදි වෙලා තියෙන්නේ අපි අර දකින්න අහන හැම දෙයක්ම පිළිබඳව මෙච්චර විස්තර හොයනකොට හිත වල්මත් වීමටයි අපි උඩගෙඩි දෙන්නේ. පයින් රිලවුන්ටයි ඉනිමම් බඳින්න. ඒ නිසා මේ රචනයේම මේ අත්දැකීමම පුළුවන් නම් නැවත ලියලවන්න මූල කර්මස්ථානයේ මුල් කරගෙන ඒකට අදාළ තොරතුරට 80%ක් දීලා මේක කිරුවොත් එදාට තමන්ට තේරෙයි තමන් තුලින්ම තමන්ගේ කමඨාන සුද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ ඒත් සමගම හිතවතුනි අපිට අද දවසට ලැබී තිබෙන කාල සීමාව මේ හමාර වෙනවා. ඉතින් අපි අද දවසට සතියට ප්‍රවේශයක් වැඩසටහනෙන් සමුගන්නටයි සූදානම් වෙන්නේ. සමුගන්නා වූ මොහොතේදී පාද නමස්කාර පූරක ස්තුතිය පුද කර සිටිනවා මීත්‍රිගල නිස්සරණ වනය ආරණ්‍ය වන සේනාසනයේ ප්‍රධාන භාවනා උපදේශක, ඒ වගේම ලෝපුරා විදර්ශනා භාවනාව පිළිබඳ ප්‍රධාන පෙරේ උපදේශකවරයෙකු වන, ඒ වගේම සතිපාසල පදනමේ නිර්මාතෘ වන්දනීය පූජනීය උඩ ඊරියගම ධම්මජීව නායක ස්වාමීන් වහන්සේට පාද නමස්කාර පූරක ස්තුතිය පුද කර සිටිනවා. පෙරුවන් සරණයි. ඒත් සමගින්ම හිතවතුනි අපි සතියට ප්‍රවේශයක් වැඩසටහන මිනිමාවට පත් කරනවා. පතන්නේ ඔබ සිල්ම දෙනාට සතිමත් වූ සතියක්. සිතුවිලි ආවිගස නැති වී යනවා පැමිණෙනා
අරමුණු ඉවතට හෙළුවා විසිරුණු සිත යලිත් එක්තැන් කරවා නැවතත් පාදයේ සිත පිහිටනවා. සදහැවතුනි, අදත් සතියට ප්‍රවේශයක් වැඩසටහන පුරා හෝරාවක් අප මෙලෙසින් ඔබ වෙත sannivedanaya කළා. සතිපාසල පදනමේ නිර්මාතෘවර පූජනීය උඩඊරියගම ධම්මජීව ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදරෙවයි අදත් මේ වැඩසටහන අප මෙලෙසින් ඔබ වෙත ගෙනාවේ. ඒ වගේම මේ වැඩසටහන ලෝපුරා විසුරුවා හරින්නට ඔබට ඔබේ දායකත්වය ලබා දෙන්නට අවස්ථාව තිබෙනවා. තිරේ දිස්වන දුරකථන අංකයන්ට කාර්යාලීය වේලාවන්හිදී දුරකථන ඇමතුමක් ලබාගෙන ඒ පිළිබඳ විස්තර දැන කියා ගන්නට ඔබට ඉඩ අවකාශ තිබෙනවා. ඉතින් ඒ ආරාධනාවත් සිද්ධ කරමින් අදට අප ඔබෙන් සමුගන්නටයි මේ සෝදානම් වන්නේ. නැවතත් සත් දිනකින් ඔබව හමුවන බලාපොරොත්තුවෙන් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.